ආයුබෝවන් මම ලක්ෂේන නායක සිංහලක් නෙහිමිනි. අද මම මේ කතා කරන්නේ විශේෂ කටයුත්තක් ගැන. ඔබගේ කර්මයට අනුව ඔබගේ දෙවෙනි උපත සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඔබ දන්නවා කර්මය කියන්නේ මොකක්ද කියලා. ඔබගේ පෙර ආත්මවල ඔබ කරපු දේවල් කරන කියන දේවල් නිසා ඔබ ඇති කරගත්ත කුසල අකුසල් පින්පව් අනුව ඔබට මේ ආත්මය තුළ ලැබෙන්න තියෙන විවාහ සහකරු සහකාරිය ගැනයි මම මේ කතා කරන්නේ. බිරිඳ ස්වාම පුරුෂයා ගැනයි මම මේ කතා කරන්නේ. අවිවාහක ඔබට මේ දැනුම් තෝතැන්නක් වෙන්න පුළුවන්. මන්ද කරුණු කාරණා අවබෝධ කරගෙන හොඳ ප්‍රේමවන්තයෙකෝ ප්‍රේමවන්තියෙක් තෝරාගෙන ඒ තුන විවාහයටපත් වෙන්න. දැන්ටත් විවාහ වෙලා ඉන්න ඔබට කරුණු කාරණා අවබෝධ කරගෙන ඒ නිවැරදි කරගන්න පුළුවන්. ඒ නිසා අද මම මේ කියන දේ ඔබගේ කල්යාණ මිත්‍රයෙක් බවට පත් කරගන්න. මොකද කල්යාණ මිත්‍රයෙකුට විතරයි සත්පුරුෂයෙකුට විතරයි ඔබ වැරදි තැනින් ගලවලා නිවැරදි තැන තියන්න පුළුවන්. මම ඒ දරන්නෙත් ඒ උත්සාහයමයි. සිංහලක් නෙහිමියනි. ඔබ තුල එඩිතරකම තේජවන්තකම කිසියෙකුට හිස පහත් නොකරන ගතිය තියෙනවා. මේ හිස පහත් නොකරන ගතිය නිසාම සිංහලක් නෙහිමියනි ඔබට බොහෝ වෙලාවට උසස් අයගෙන් උදව් උපකාර ලබා ගැනීමට බාධා පැමිණෙනවා. ඒ නිසාම තම බිරිඳටත් ස්වාමියාටත් පවා ඔබ හිස නමන්න කැමති නැද්ද? එහෙම වුණොත් සිංහලක් නෙහිමියනි කුමක් සිදු වෙයිද විවාහයට? එවිට ඔබටත් බිරිඳගෙන් ස්වාමියාගෙන් සහයෝගය නොලැබී යන්න පුළුවන්. එහෙම වුණොත් විවාහය කෙබඳු වෙයිද සිංහලක් නෙහිමියනි? අපි අහලා බලමු. මම දැන් මේ ඔබට කියන බිරින්දෑවරුන් ස්වාම පුරුෂයන් ගැන කතාව පාදක කොටගන්නේ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ දිනක් අනේ පිරිසුතුමයන්ගේ නිවසට වඩිනා කල්ලි නිවස තුලින් කාන්තාවන් දෙදෙනෙක්ගේ කසුකුසුවක් අවනඩුවක් පොඩි ආරවුලක් ඇහෙනවා. අප භාග්‍යතුන් වහන්සේ අනේ පිරිසුතුමාගේ විමසනවා කවුද කියලා. අනේ භාග්‍යතුන් වහන්සේ ඒ මගේ බිරිඳයි මගේ ලේලි. ලේලිට බුදුරජාන් වහන්සේ පණිවිඩයක් කරනවා එන්න කියලා. බුදුරජාන් වහන්සේගේ පණිවිඩ කන වැකුණු ගමන් අනික දුවගෙන එනවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ සිංහලක් නෙහිමියනි අනේ පිරිසුතුමාගේ ලීලියකින් මෙසේ අහනවා. ඔබ කැමතිද ඔබ කොයි වගේ බිරිඳක්ද කියලා දැනගන්න? කැමති භාග්‍යතුන් වහන්සේ කියලා උත්තර දෙනවා. එදා තමයි පළමුවට බුදුරජාන් වහන්සේ මේ ලොවටම ප්‍රකාශ කරන්නේ. විවාහය තුළ කෙනෙකුට ලැබෙන්න පුළුවන් බිරින්දෑවරුන් 7 දෙනෙක් ඉන්නවා. ඒ 7 දෙනාගේ ගතිගුණ කොහොමද කියලා කියන කතාව. අන්න ඒ පාදකටගෙන එය ස්වාම පුරුෂයන්ටත් ආරෝපණය කරගෙන තමයි මම මේ කතාව කියන්නේ. ඔබගේ කර්මයට අනුව. පළමුවෙන්ම ඔබට ලැබෙන 16 බිරිඳ හෝ ස්වාමියා ගැන බලමු. 16 බිරිඳ හෝ ස්වාමියා කියන්නේ අර්ථ නිරූපණය අනුව වැඩකාරියෙක්, සේවිකාවක්, සේවකෙක් ලෙස තමාගේ බිරිඳට ස්වාමියාට සේවය කරන කෙනෙක්. රෙදි ටිකට පාව හොදලා දෙනවා. කැත කරපු දේවල් පාව හොදලා දෙනවා. ගැහැව්වත් බැන්නත් වෛර කරන්නේ. මෛත්‍රිය සහගත සිතින්ම උදව් උපකාර කරනවා. කවදාවත් මොනම හේතුවක් නිසා ස්වාම පුරුෂයව බිරිඳව අතහැරලා යන්නේ නැහැ. ඒක තමයි 16 බිරිඳ ස්වාම පිළිබඳ නියම අර්ථ නිරූපණය. දැන් මම මේ කතා කරන්නේ සිංහලක් නෙහිමිනි ඔබගේ කර්මයට අනුව ඔබට ලැබෙන 16 බිරිඳ හෝ ස්වාමියා ගැන. මේ බිරිඳ හෝ ස්වාමියා විටක විවාහය තුල ඊට අහංකාර වෙන්න පුළුවන්. සමහර විට දෙදෙනා අතර බොහෝ වාද විවාද ඇති වෙන්න පුළුවන්. ඒ තුල විවාහය වියවුල් වෙන්න පුළුවන්. මේ 16 බිරිඳට ස්වාමියාට බිරිඳහා ස්වාමියා කෙරෙහි කියන්නේ විවාහය කියන වපසරිය තුල අනිකා සමග සුහදත්වෙන් සහයෝගයෙන් හවුලේ කටයුතු කිරීම අපහසු කෙනෙක්. ඒකට හේතු වෙන්න පුළුවන් දෙදෙනා අතර ඇති වෙන අවිශ්වාසය. තම මානය ගෞරවය ආරක්ෂා කර ගැනීම නොහැකි වෙනවා විවාහය තුල. තේජවන්ත ගත හීන වෙනවා. ඉපදෙන දරුවන්ගෙන් සැප ලැබීමේ භාග්යක් වාසනාවක් සිංහලක් නෙහිමියට නැති වෙනවා.
ඒ නිසාම මේ 16 බිරිඳ හෝ ස්වාමියා අවාසනාවන්තයි. ඇයි ඒ? කොහොමද මං අවාසනාවන්තයි කියලා කියන්නේ? මේ නිසා ප්‍රිය දේ, ලස්සන දේ, යහපත් දේ, හොඳ දේ අප්‍රිය කරන කිලුටු කෙනෙක් වෙනවා. හොඳට තේරුම් ගන්න මේ. ප්‍රිය දේ, ලස්සන දේ, හොඳ දේ, යහපත් දේ අප්‍රිය කරන කෙනෙක් නම් ඔහු කිලුටු කෙනෙක්. ඒ කියන්නේ අප්‍රිය දේ, අවලස්සන දේ, අයහපත් දේ, අධර්ම දේ, නරක දේ ප්‍රිය කරන කෙනෙක්. ඒ නිසානේ කිලුටුයි කියලා කිව්වේ. අමුදරුවන්, ස්වාමි දරුවන් මේ විවාහය නිසා කාලකන්ණි වෙන්න පුළුවන්. අතරමං වෙන්න පුළුවන්. විවාහ ජීවිතය තුළ වරින් වර මුදල් හිඟව දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ දාසී ස්වාම පුරුෂයා තමාගේ බිරිඳ ඉද්දිම අන් ස්ත්‍රීන් කරා යනවා. මේ දාසී ස්ත්‍රිය තමාගේ ස්වාම පුරුෂයන් ඉද්දිම හොඳ ස්වාම පුරුෂයෙක් ඉද්දිම අන් පිරිමින් කරා යනවා. මෙවැනි දාසී බිරිඳක් ලැබුණු ඔබ සිංහලක් නෙමෙයි අධික කරදරවලට පත් වෙනවා. මෙවැනි දාසී ස්වාම පුරුෂයෙක් ලැබුණු සිංහලක් නෙමෙයි ඔබ ස්ත්‍රී නිසා අධික කරදරයට පැමිණෙනවා. ස්වාමියෙක් නම් ස්ත්‍රී නිසා කරදරයට පැමිණෙනවා. ස්ත්‍රියක් නම් බිරිඳක් නම් පිරිමි නිසා අධික කරදරයට පැමිණෙනවා. ඇයි මෙසේ වෙන්නේ? මොකද්ද මේට හේතුව? අපි ඒ අල්ලමු මේ 16 බිරිඳගේ ස්වාම පුරුෂයාගේ ගති ලක්ෂණ විශ්ලේෂණය කිරීම තුළින්. ඔන්න දැන් ගති ලක්ෂණ සිංහලක් නෙමෙයි. දැන් විවාහය තුළ එසේ වුණත් මහජනය අතර පිට අය අතර මහජන ප්‍රසාදය ලබන කෙනෙක්. සමාදානයට හිතවත්කමට හැමෝටම ඔළුව පාත් කර ඉවසමින් සමාජයේ හැසිරීමට ප්‍රිය කරන නිර්හංකාර විශේෂයෙන් පිරිමියෙක් නම් ස්ත්‍රීන් සමග වැඩි ආශ්‍රයක් හිතවත්කමක් ඇති වෙන ස්ත්‍රියක් නම් පිරිමින් සමග වැඩි ආශ්‍රයක් හිතවත්කමක් ඇති වෙනවා. දැන් විවාහය තුළට වැඩිය හාත්පසින් තමයි සමාජය තුළ ක්‍රියාත්මක වෙන්නේ. ස්ත්‍රී සංගම් වලට ප්‍රිය වෙනවා. ස්ත්‍රියක් නම් පිරිමි සංගම් වලට ප්‍රිය වෙනවා. මේ සිංහල ලග්න හිමියන්ගේ තියෙන වැදගත්ම දේ තමයි මේ සිංහල ලග්න හිමියා හරි ඉක්මනින් පිරිමියෙක් නම් ස්ත්‍රීන්ගේ ආකර්ෂණයට ලක් වෙනවා. දැකුම් කලුයි. ස්ත්‍රියක් නම් පිරිමිගේ ආකර්ෂණයට ලක් වෙනවා. ඒ නිසා විවාහය තුළ මේ ඇතිවන ආදරය තුළ එක ගත්තයටපත් වෙන්න බෑ. ආදරේ ස්ථාවර නැහැ. ලස්සන කෙනෙක් දැක්කොත් හැරිලා බලන්න පුළුවන්. මේ විසන්න බෑ බිරිඳට ස්වාමියාට. එතන තමයි අවුල ඇති වෙන්නේ. ඒත් එක්කම මේ 16 බිරිඳට ස්වාමියාට සියුම් කර්මාන්තවල සංගීතීය චිත්‍ර ඇඳීමට ප්‍රිය තත්ත්වයක් දක්ෂකමක් තියෙනවා. මේ විටක ඉක්මන් විවාහයක් වෙන්නත් පුළුවන්. විටක කල්පසුලා ඇතෙන විවාහයක් වෙන්නත් පුළුවන්. ඒට හේතු වෙන්නේ එවැනි ස්ථාවරයන් දෙකක් කියන්නේ. හේතුව මේ විවාහය ස්ථීරව කවද සිදු වෙනවද කියලා කර්මයට කියන්නත් බෑ. එය හදිසිය සිද්ධ වෙන්නේ. පරක්කු වුණා වුණත් හදිසි මාසික දෙහික වගේ ධන හැදගැනීමකින් සිද්ධ වෙන්න පුළුවන් එකක් විදිහටයි මම දකින්නේ. විශේෂයෙන්ම මේ විවාහයේ මොකක් හරි අවුලක් ඇති වෙනවා. විශේෂයෙන් විවාහය තුළදී මේ 16 බිරිඳ 16 ස්වාම පුරුෂයා ක්‍රියාත්මකනේ හරි ආඩම්බරයෙන්. තම ස්වාමියා හෝ බිරිඳ එක්ක සහෝදරත්වයෙන් මිත්‍රයෙන් යුතුව ආශ්‍රය කරන්නට බැරි කමක් තියෙනවා. නිතරම සමාදානකාමීව ඉන්න බැරි වෙනවා. නමුත් සමාජය තුළදී අන්න ඉදිරියේදී අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් සහෝදරත්වයෙන් මිත්‍රත්වයෙන් ආශ්‍රය කිරීමට බොහෝ කැමති කෙනෙක්. නිතරම සමාදානකමත්වය අගය කරනවා පිටදී. අවුල් වියවුල්වලදී අනිත් පක්ෂයට ඉඩදී තමා නිශ්ශබ්දව සිට තම රාජකාරිය ඉෂ්ට කරගන්න කැමති කෙනෙක්.
ධර්මිෂ්ඨ අපක්ෂපාති කරුණාවන්ත යම්කිසි දෙකට උපන් සූර්යයා කියලා ඉපදුණු රටේ ඉපදුණු ප්‍රදේශයේ සමාජයේ යම් ප්‍රසිද්ධියක් ලැබීමට භාග්යක් වාසනාවක් තියෙන කෙනෙක්. එහෙනම් ඔබට මේ 16 බිරිඳ ස්වාමියාගේ තියෙන ගති ලක්ෂණය මොකද්ද? විවාහය තුළ මහා ආඩම්බරකාරියක් වෙන්න පුළුවන්. මන්ද මම කියවනේ සිංහ ලග්න හිමියා උපතින්ම පිරිමියෙක් නම් කාන්තාවන්ට හරිම ආකර්ශනීය, කාන්තාවක් නම් ස්වාමීන් පිරිමින්ට හරි ආකර්ශනීයයි. ඒක වැරදි තත්ත්වයක් නෙමෙයි. හිතන්නකෝ මෙහෙම උදාහරණයක් ගැන. ඔන්න බිරිඳයි ස්වාමියා යනවා. සිංහ ලග්න හිමියා තමයි කාර් එක ඩ්‍රයිව් කරන්නේ. පිරිමියා. තවත් කාන්තාවක් අත දානවා. ලිෆ්ට් එකක් ඉල්ලනවා. දෙපාරක් හිතන්නේ නැතුව ඒ ලිෆ්ට් එක මේ පිරිමි කෙනා සිංහ ලග්න හිමියා දෙන්න පුළුවන්. හැබැයි මේට බිරිඳ කැමති නැහැ. මම මේ කියන්නේ ආරවුල් ඇතිවෙන පොට එන තැන. මොකද්ද? අවිශ්වාසය. මේ 16 බිරිතට ස්වාමියාට පුළුවන් වුණා නම් නිතරම තමාගේ ස්වාමියා ගෙදර එද්දි හනිකට මග බලන් ඉඳලා සීල යුතුයකම් කෑ ගහන්න නැතුව ආඩම්බරකම් පවත්න්නේ නැතුව හරි සමාදානකාමීව සාමකාමීව සිංහ ලග්න හිමියා උපතින්ම ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක්නේ. ඒ ආදරේ ලබා දෙමින් වැඩ කටයුතු කරන්න. මේ හාත්පසින් වෙනස් කරලා හොඳ තත්ත්වයකට ගෙන්න ගන්න පුළුවන්. නමුත් කර්මය අනුව පෙන්වන්නේ 16 බිරිඳක් හා ස්වාමියක් අතර එන විවාහය පවත්වා ගන්නට අමාරුයි කියන කතාව. ඒ කඩා බිඳ වැටෙන්න පුළුවන්. දැන් මම මේ කතා කරන්නේ සිංහ ලග්න හිමියනේ. එදා බුදුන් වදාළ පරිදි ඔබට ලැබෙන චෝර භාර්යාව, චෝර ස්වාම පුරුෂයා. ඒ කියන්නේ නිතරම තමාගේ ගමනට විරුද්ධ වෙන කෙනා, තමාගේ දිනුවට විරුද්ධ වෙන කෙනා, තමා හරි අම්බ කරලා දේ වියදම් කරන කෙනා. නිතරම රෝගී තත්ත්වකින් පෙළෙන කෙනා ගැනයි මම මේ කතා කරන්නේ. මේ චෝර භාර්යාවෝ ස්වාමියා හරිම මෝඩයි. එක වෙලාවට බුද්ධිමත්ව තීරණ ගන්න නැහැ. තමන් පාඩු අරගෙන අනිත් කෙනාට ලාභය දෙනවා. ආදරය තුල හිතුවක්කාරී. සම්ඩුවක් ඇති කරගන්නමයි හදන්නේ. එක වෙලාවකට සිංහ ලග්න හිමියන් හිතනවා මේ කාන්තාව ආදරය කරන්න හොඳ කෙනෙක් නෙමෙයි කියලා. යෝග්‍ය කෙනෙක් නෙමෙයි කියලා හිතෙන්න පුළුවන්. ආදරය ලබන්න හිමි කමක් නැහැ. බිරිඳට ස්වාමියට අකීකරු වෙන්න පුළුවන්. ගැටලු හමුවේ තුෂ්ණිම් භූත වෙන කෙනෙක්. කලබල වෙනවා. මොනවද කරගන්නේ කියලා හිතෙන්නේ නැහැ. ඒ බොහෝ විට ඒ ගැටලුව පිළිබඳ තමුන්ට සම්පූර්ණ බලය හම්බ වුණොත්, තමාගේ උරහිසමට කඩා වැටුණොත්, තමාගේ නොසැලකිලිමත්කම නිසා ඒ අවුල් වෙන්න පුළුවන්. තීරණ ගැනීමේදී දෙගිඩියාවකටපත් වෙන්න පුළුවන්. එහෙනම් මේ චෝර භාර්යාව නිතරම දෙගිඩියාවටපත් වෙන කෙනෙක්. ඒතකොට දෙගිඩියාවටපත් වෙන කෙනේ තීරණ ගත්තේ තව කෙනෙක්ගෙන් උදව් උපකාර බලාපොරොත්තු වෙනවා. වැරදි කෙනෙක්ගේ උදව් උපකාර ලැබුණොත් එතන කඩාවැටීමක් තියෙන්න පුළුවන්. ඒ නිසා තමන්ට තමා පිළිබඳ තීරණ ගැනීමට තියෙන නොහැකියාවම තමයි මේ විවාහ ජීවිතය තුළ අවුල ඇති වෙන්න එකම හේතුව. දෙගිඩියාවක් තියෙන හැම තැනකම සැකයක් පවතිනවා. සැකයක් තියෙන හැම තැනකම අවුලක් වියවුලක් පවතිනවා. ඇයි? අවිශ්වාසයක් ඇති වෙනවා. එහෙනම් මේ සැකය නැති කරගන්න ඕන. දෙගිඩියාව නැති කරන්න ඕන. තමා ගන්න තීරණ තමා හොඳට හිතලා බලලා ගන්න ඕනේ. මේ වගේ අය විවාහ වෙද්දී තව කෙනෙක්ගෙන් ඒ ගැන අදහස් අහලා ඒ අනුව විවාහ වුණොත් ඒ විවාහය අසාර්ථකයි. වෙන කෙනෙක්ගේ අදහසකට අනුව විවාහ වෙලා තියෙන්නේ. Tamanට ඕන කරන දේ එතන නැහැ. තමන්ගේම මතය අනුව තීරණය කරලා මේ විවාහය කරගත්තොත් හදිසි අසාර්ථකතාවත් තමන්ට සන්තෝෂයටපත් වුණා මේ මං ගත්ත තීරණයක් මටයි වැරදුනේ කියලා. දැන් මෙවන් චෝර භාර්යාවකගේ බිරිඳකගේ ගති ලක්ෂණ ගැනයි මම මේ කතා කරන්නේ සිංහ ලග්න හිමියනි. ගැටලු විසඳීමේදී සහයෝගයෙන් කටයුතු කිරීමේදී කියන්නේ බිරිඳා ස්වාමියා අතර ගැටලුවක් ඇති වෙනවා. වාද විවාදයක් ඇති වෙනවා. සහයෝගයෙන් වැඩ කටයුතු කරන්න අපහසුකමක් ඇති වෙනවා. ඇයිම සිද්ධ වෙන්නේ? නොසලකිලිවන්තකම. කියන්නේ හරියට සැලකිල්ලෙන් වැඩ කටයුතු කරන්නේ නැති ගතියක්. ඇයි එහෙම වෙන්නේ? එක්ක ආත්ම විශ්වාසය අඩුයි. නැත්තම් වැරදි තීන්දුවක් අරගෙන දඟලනවා. එහෙම නැත්තම් ඒ ගැටලුව ප්‍රශ්නය
සම්බන්ධතාවය හරියට පවත්වාගෙන යන්න එක්තරා පිළිවෙලකට වැඩ කටයුතු කරන්න නොපුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. මේ අය බොහෝ විට මෙහෙකරුවන් සේවකයන් නැන්ද මාමලාගෙන් පාඩු විඳිනවා, හානි විඳිනවා, රැවටීමට පත් වෙනවා. බොහෝ විට මෙවැනි චෝර බහරයාකට විවාහය නැති වෙන්නම මෙහෙකරුවන්ගේ යට සේවකයන්ගේ අකටයුතු නිසා, බොරු කීම් නිසා නැන්ද මාමලා විවාහ ජීවිතයට හවුල් වෙනවා. ඒ විවාහ ජීවිතේ තීරණ ගන්න ස්වාමියාට බිරිඳට ඉඩ දෙන්නේ නැහැ. නැන්ද මාමණ්ඩි එකතු වෙනවා. මේ තමයි අර ස්වාමියා හෝ බිරිඳ, ඒ කියන්නේ සිංහ ලග්න හිමියා හෝ සිංහල හිමි කාන්තාව හෝ පිරිමියා මේ චෝරී බහරයාවගෙන් ඈත් වෙන්න තියෙන එකම හේතුව. ඒ නිසා මෙවැනි කෙනෙක් හම්බෙලා තියෙනවා. ඔබ දෙදෙනාම ඒ කතාබහ කරලා ඒ කරුණු අවබෝධ කරගෙන දෙන්නගේ එකගත්තෙන් යුතුව බුද්ධිමත්ව සිතලා තමයි තීරණය ගන්න ඕනේ. මොකද මේ චෝර බහරයාවට තමාට කරදරයක් ගැටලුවක් ඇති වුණා ස්වාමියාගේ පිහිට ලබන්න, ඕ තව කෙනෙක්ගේ උදව් උපකාර ලබන්න කර්මය තුල පිහිටීමක් නැහැ. හැබැයි මේ චෝර බහරයාට පුළුවන් තමන් එක තරහ කෙනෙකුත් යාළු කරගන්න. ඒ කියන්නේ බුද්ධිමත්වයට කටයුතු කරන්න ඕන කියන කතාවයි මම මේ කියන්නේ. දැන් මම මේ කතා කරන්නේ සිංහලක් නෙමෙයි නේද? බුදුන් වදාළ පරිදි චෞරී බහරයාව හෝ ස්වාම පුරුෂයා ගැන. ඒ කියන්නේ රහසේ අකටයුතුකම් කරනවා. රහසේ ඇටැක් කරනවා. රහසේ විරුද්ධතාවය පවත්වනවා. නපුරු ලෙස ආදරය කරන කෙනෙක්. ඒ නිසාම ආදරය පිළිබඳ හිමිකම් නැති වෙනවා. අර අපි කියන්නේ බූට් කනවා කියලා. දරුවන් තමාට අකීකරු වෙන්න පුළුවන්. අනෝබෝධය, මිත්‍යා දෘෂ්ටික බව, මිත්‍යා ලබ්ධික බව කරපින්නාගෙන එයින් දුකටපත් වෙන කෙනෙක්. දැන් මේ වගේ මේ චෞරී භාර්යාවකට බිරිඳකට ස්වාමියෙකුට නිකන් ටෙලිෆෝන් කෝල් එකක් දීලා තමුන්ගේ බිරිඳ අහවල් කෙනා එක්ක අහවල් තැන හිටියා කියලා කිව්වොත් ඒක විශ්වාස කරනවා. ඒකේ ඇත්ත බව නිරීක්ෂණය කරන්න, අවබෝධ කරගන්න හිමිකමක් නැහැ. කනට ඇහෙන දේ පිළිගන්නවා. ඇත්ත බොරු විදිහට හිතනවා, බොරුව ඇත්ත විදිහට හිතනවා. මේක තමයි තියෙන ලොකුම අඩුපාඩුව. විශේෂයෙන්ම මේ චෞරී බහරයාව හරි ඉක්මනින් ලෙඩ රෝග වලට හසු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කෙලෙහි ගුණ නොසලකන මුල් නෑයන් ගැන නොසලකා හරින කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. දැන් ඔබ කොහොමද මේ චෞරී බහරයාවක් ඔබ හඳුනගන්නේ? මේ ඇයගේ ඔහුගේ ගති ලක්ෂණ ගැනයි සිංහලක් නෙමෙයි මම කතා කරන්නේ. පියාට හිතවත් නැහැ. කසාද බැඳලා පස්සේ ස්වාම පුරුෂයට හිතවත් නැහැ. හරිම ආඥාදායකයි. තරහ වෙන්න හරි ලේසි. සටන්කාමී. කියන්නේ ගහ ගන්න කරන්න කරාටි, ජූඩෝ, රෙස්ලින් ඒ වගේ දේවල්, ඒ වගේ ශාස්ත්‍ර ඉගෙන ගන්න හරි කැමතියි. හරි අන්තවාදී. හේතුවොත් ඒ අන්තයටම යනවා. ඕන වුණොත් ඕන, එපා වුණොත් එපා. තමාගේ අදහස ඉෂ්ට කර ගැනීමට නාසක මාර්ගයක්, නරක මාර්ගයක් හෝ සාධක මාර්ගයක්, හොඳ මාර්ගයක් හෝ වේවා නොපැකිලව ගන්නවා. හරිම ආඩම්බරකාරී. ඕනම දෙයක අන්තයකට යන්න පුළුවන් කෙනෙක්. ශරීරයේ උෂ්ණත්වය වැඩි. ඒ නිසාම හැම දුෂ්‍ය වෙන රෝග වලට හසු වෙන්න පුළුවන්. විශේෂයෙන් මෙවැනි අයට කොන්ද වකුගඩු ආශ්‍රිත රෝග හරි ඉක්මනින් එන්න පුළුවන්. හදිසි රෝගාබාධ, හදිසි අනතුරු වලට එවැනිම හදිසි මරණයකට හේතු තියෙන වෙලාවල් තියෙනවා. සමහර විට මේ බිරිඳ හෝ ස්වාමියා යන දෙදෙනාගෙන් එක්කෙනෙක් ඉක්මනින් මැරෙන්න හෝ එසේ නැත්නම් විවාහ ජීවිතය තුළ වියවුල් වෙලා වෙන් වෙන්නට සිදු වෙනවා. එසේ වෙන්නේ දෙන්නටම දීර්ඝායුෂ තිබුණොත් විතරයි. ඔබ ධර්මයේ තුල නොසිටියොත්, බෞද්ධෙක් නම් පංචශීලය ආරක්ෂා කරගෙන බුදුරජාන් වහන්සේගේ අවබෝධය නොසලෙන් සිතක යුතු දිවි හිමින් අදහන කෙනෙක් බවට පත් වෙලා, සද්ධාව තියෙන කෙනෙක් බවට පත් වෙලා, ඒ භාගතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුන් වහන්සේගේ සම්මා සම්බුදු ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළද උත්තරීතර සිස්සත් ධර්මයේ නොසලෙන සිතකින් යුතුව නිතර මෙනෙහි කරමින් ඒ ජීවිතයට ගලපා ගනිමින් නිවැරදි වෙන්න උත්සාහ කරන කෙනෙක්. ඒත් එක්කම
සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවතෙන ආර්ය ශ්‍රාවක ශ්‍රී සංඝරත්නය අනුගමනය කරන කෙනෙක්. ඒත් එක්කම පංචශීලය ආරක්ෂා කරන කෙනෙක්. පින්කම් කරන කෙනෙක් බවට පත් නොවුනොත් අනිවාර්යෙන් ඔබට චෞරී භාර්යාවකෝ ස්වාමියෙක් ඔබට විවාහයට ලැබුණොත් අනිවාර්යෙන්ම ඔබගේ විවාහ ජීවිතයට ලැබෙන වැඩිමහල් පුත්‍රයෙකුගේ මරණයක් නිසා ඔබ දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. දායාද වශයෙන් දෙමව්පියන්ගේ වස්තුව ඉඩකඩම් ලැබුණත් නාස්තිකාර වියදම් කරන්නකු බැවින් ඒවා නැති වී යන්න පුළුවන්. තමා බොහෝ විට බොරු කියන්නෙක්ද වෙන්න පුළුවන්. දැන් මම මේ කතා කරන්නේ මාතෘ බිරිඳ මාතෘ ස්වාමිපුරුෂය ගැන සිංහලක් නෙමෙයි. එදා බුදුරජාන් වහන්සේ වදාළ පරිදි මේ මාතෘ බිරිඳ මාතෘ ස්වාමියා කියන්නේ නියම අර්ථ නිරූපණය මෙයයි. බුදුරජාන් වහන්සේ අම්මව අර්ථ නිරූපණය කරන්නේ මහා බ්‍රහ්මයා. හා ගෙදර බුදුන් කියලා. ඒ කියන්නේ බෝසත් ගුණ තියෙන කෙනෙක්ට තමයි අපි අම්මා කියලා කියන්නේ. මේ අම්මලාට තරහ යන්නේ නැහැ. මේ අම්මලා දෝන දුකක් විඳිනවා. තමාගේ බත්පව පවා තම දරුවන්ට දීලා දරුවන්ට නොකියන් බඩගින්න ඉන්නවා. මේ අම්මට බඩගින්න දැනෙන්නේ නැහැ. මොකද තමාගේ ලය කිරි බවට පත් කරලා තමාගේ දරුවන්ට පොවන අම්මට දරුවන් උනේ මොනවාද දරන්න බැරි. ඉතින් එවැනි බිරිඳක් හෝ ස්වාමියෙක් ලබන්න ඔබ කොච්චර පින්වත් වෙලා තියෙන්න ඕනද? පින්වන්ත වෙලා තියෙන්න ඕනද? විශේෂයෙන්ම සිංහ ලග්න හිමියට අම්මගේ ආශිර්වාදය ගොඩාක් ලැබෙනවනේ. ඒ සිංහ ලග්න හිමියගේ අම්මා ජීවිතේට තමාගේ සිංහ ලග්න හිමි පුතාව අතහරින්නේ නැහනේ. අන් අයව අතහැරියත් ඒ සිංහ ලග්න හිමි පුතාව දීනේ අතහරින්නේ නැහැ. ඒ නිසාම එවන් බිරිඳක් ස්වාමියෙක් ලබන්නට ඔබ වාසනාවන්ත වෙයිද කියලා අපි බලමු සිංහ ලග්න හිමියනි. මේ මාතෘ බිරිඳ මේ මාතෘ ස්වාමියා සිංහ ලග්න හිමියනි. ගුරුවරියක් රාජ්‍ය සේවයේ දෙන්නෙක් වීමට බොහෝ ඉඩකඩ තියෙනවා. මන්ද මේ බිරිඳට ස්වාමියට තමන් දන්න දේ දක්ෂ ලෙස තව කෙනෙකුට කියා දෙන්න පුළුවන්. තමාගේ අවබෝධය, තමාගේ බුද්ධිය, තමාගේ නුවණ, තමන් දන්න දේ, තමාගේ අත්දැකීම නිතරම අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න කෙනෙක්. හුවමාරු කරගන්න කෙනෙක්. ඉගෙන ගත්ත දේයින් ගෞරවයට පත්වන කෙනෙක්. ගේතුර ඉඩකඩම් දේපල යාන වාහන ලැබීමට හිමිකම තියෙන කෙනෙක්. ආදරය තුල අවංක අයෙක්. පවුලට එකතු වෙන දරුවන් රටේ ගෞරවයට පත් වෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ මෙවැනි මාතෘ බිරිඳකගේ ස්වාමියෙකුගේ ගති ලක්ෂණ ගැන. ඉඩකඩම් මිල මුදල් ඇති කෙනෙක්, දෙමව්පියන්ගේ දේපල අයිති වෙන්න තියෙන කෙනෙක්. හැබැයි විටක තමා පිළිබඳ තමාට තියෙන විශ්වාසය පොඩ්ඩක් අඩු වෙන වෙලාවලුත් තියෙනවා. ගෙදර වාසයට ප්‍රිය වෙනවා. නිකම්ම කාලය ගත කර සැපසේ ඉන්නත් එක වෙලාවකට හිතෙනවා. විටක හිත පිරිසිදු නොවෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි මාතෘ බිරිඳක් ස්වාමියෙක් නිතරම ඒ தත්ත්වයට පත් වෙන්න නම් ආගම දහම තුල සිටින්න ඕනේ. ධර්මය තුලින් තමයි මේ පිරිසිදු කරගන්න තමාගේ හිත. තමාගේ කටයුතු වලට ස්වභාවයෙන්ම බාධා පැමිණෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි ගති ලක්ෂණ තමයි අනිවාර්යයෙන්ම මාතෘ බිරිඳකට ස්වාමියෙකුට තියෙන්නේ. හැබැයි මාතෘ බිරිඳ ස්වාමියා අවංකයි, පරාර්ථකාමී, පුරුෂ විරින් වැඩ කරන කෙනෙක්, බුද්ධිමත් කෙනෙක්, ආදරය කරන දන්න කෙනෙක්, උත්සාහවන්තයෙක්, එකට එක කියන්නේ නැති කෙනෙක්. මේ ගුණාංග ඔක්කොම මේ මාතෘ බිරිඳ මාතෘ ස්වාමිපුරුෂයා ගාව තියෙනවා. දැන් මම මේ කතා කරන්නේ ඊළඟට ලැබෙන්න ඉන්න. කියන්නේ පස්වෙනි බිරිඳ හෝ ස්වාමිපුරුෂයා ගැන. කවුද මේ සිංහ ලග්න හිමියනේ? සහෝදර භාර්යාව හෝ ස්වාමියා. මෙන්න මෙය ඔබ හොඳට අහගන්න ඕන. ඇයි මම එහෙම කියන්නේ? සිංහ ලග්න හිමියන්ට ලැබෙන්න තියෙන උතුම්ම බිරිඳක් තමයි මේ සහෝදර බිරිඳ හෝ ස්වාමියා. අර්ථ නිරූපණයට අනුව බුදුන් වදාළ ධර්මයට අනුව නිතරම තමාගේ බිරිඳ හෝ ස්වාමියා උත්සාහවන්ත කරන කෙනා. ඒත් එක්කම ධෛර්යමත් කරන කෙනා. එකට එක කියන්නේ නැති කෙනා. ඒ උත්සාහය තුළ ගෞරව ලබද්දී ඒ ගෞරවයට සම්මාදන් වෙන කෙනා. තමන්ගේ බාල සහෝදර සහෝදරයන් හොඳින් රැක බලා ගන්න කෙනා.
අසල්වැසියන් සමග සමාදානකාමීව ජීවත් වෙන කෙනා, පිය පක්ෂයේ නෑයන්ට ගරු කරන කෙනා. ඒ කියන්නේ යම් කිසි උත්සාහය තුළ අතේ හයියෙන් දෙයක් හරි හම්බ කරගෙන ජීවත් වෙන්න දන්න කෙනා. තමන්ගේ දියුණුව වෙනුවෙන් හරිම සටන්කාමී. තමාට අයිති දේවල් විශේෂ ආදරය අන් අය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට කැමති නෑ. තමන්ගේ දරුවන්, තමන්ගේ ස්වාමියා බිරිඳ වෙනුවෙන් ඉදිරියට පැමිණෙන කෙනෙක්. ඔහුට ඔහු ඇයට කියන තමාගේ බිරිඳට ස්වාමියාට කිසි කෙනෙකුට අගෞරව කරන්න දෙන්නේ නැහැ. කාර්මිකයි. කෙනෙක් යමක් දන්නවා. ටෙක්නිකල් නොහව් එකක් තියෙනවා. උසස් කාර්මික ඉංජිනේරු හැකියාවන් තියෙනවා. වාහන පැදවීමට දක්ෂ වෙනවා. ජන සංනිවේදන කටයුතු දක්ෂ වෙනවා. ඒ කියන්නේ ලියන්න කියන්න කියන දක්ෂතා තියෙනවා. බාල සහෝදර සහෝදරයන්ට වඩා ලෙන්ගතු වෙනවා. උන්ට මාර්ගය පෙන්වලා දෙනවා. අසල්වැසියන් සමග අවබෝධයෙන් සමගයෙන් වැඩ කටයුතු කරනවා. පිය පක්ෂයේ නෑයින්ට හොඳින් ගෞරවය දක්වනවා. උත්සාහය තුළ සියලු දේ ලැබීමේ භාග්‍යයක් වාසනාවක්, ගෞරවයට පත්වීමේ භාග්‍යයක් වාසනාවක් තියෙනවා. මෙවැනි සහෝදර බිරිඳකගේ ස්වාමියෙකුගේ ගති ලක්ෂණ ගැනයි මම මේ කියන්නේ. බොහෝ විට රක්ෂාව, සාහිත්‍ය, රසායන විද්‍යාව ඕ තමා උගත්කමින් කරන එකක් වෙන්න පුළුවන්. ගුරු වෘත්තිය, ලේකම් දුර, පොත්පත් ලිවීම, ඉගෙනීම, වැඩවලට බොහෝ ආස කරන කෙනෙක්. තැපැල් විදුලිය කටයුතු වලට දක්ෂ කෙනෙක්. බලාපොරොත්තු සුන් කරගන්නා කෙනෙක් නම් නොවේ. දියුණු වීමට මාර්ග හොයන, දේශපාලනට හිතිති කතික භාවයේ තියෙන අයෙක් වෙන්න පුළුවන්. මහජනයා අනිත් අය තමා වෙතට ඇද ගැනීමේ කතා ශක්තියක් තියෙනවා. කෙටි ගමන් බිමන් ඵලදායක වෙනවා. බොහෝ පයින් නැවදීමට සිද්ධ වෙනවා. ඔහුගේ ඇයගේ මිත්‍රයෝ උගත් උසස් අය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එවැනි අය අයත් සමගයි ආශ්‍රය කරන්නේ. තමා තම පවුලේ වඩා උගත් හෝ උසස් හෝ පෝසත් වෙන කෙනා වෙන්න පුළුවන්. සහෝදර සහෝදරියන් අධික කෙනෙක් වෙන්න පුළුවන්. ඔන්න මෙතනදි තියෙනවා. විශේෂයෙන් ස්ත්‍රියක් නම්, සහෝදරකාර බිරිඳක් නම් විවාහව දෙයකට ඉඩ තියෙනවා. ඇයි මේ විවාහව දෙයකට ඉඩ තියෙනවා කියලා කියන්නේ? හොඳින් අහගන්න මම මේ කියන දේ. මේ සහෝදරකාරක බිරිඳ නිතරම ජීවිතය තුළ සුන්දර සීන දකිමින් ඉන්න කැමති කෙනෙක්. මේ සහෝදර කාරක බිරිඳ එහෙම නැත්නම් ස්වාමියාගේ තියෙන එක අඩුපාඩුවක් තමයි නිතරම ස්වාමි පුරුෂයාගේ බිරිඳගේ අඩුපාඩු නිතරම දැකලා ඒවා පොඩ්ඩක් විවේචනය කරන්න යන ගතියක් තියෙනවා. ඒකට සිංහ ලග්න හිමියා කැමති නොවෙන්න පුළුවන්. අකුසලයේ ස්වභාවය මෙයයි. හොඳින් අහගන්න සිංහ ලග්න හිමියනි. සිංහ ලග්න හිමියන්ට තියෙනවා මේ සහෝදර භාර්යාව ලැබෙද්දී බොහෝ විට පෙර ආත්ම අකුසලයක් පිටිපසුන් එනවා. මොකක්ද අකුසලය? තමා කසාද බැන්දට පස්සේ විවාහයටපත් වුණාට පස්සේ අපි තන්නකො බිරිඳක් කියලා. තවත් පෙර ආත්මයක තමාට වද දුන් ස්වාම පුරුෂයෙක් මේ ආත්මෙදම ඉපදිලා එයා පසුපසින් එනවා. හැබැයි මේකට මේ බිරිඳ අහු වෙන්නේ විවාහය තුළ දෙදෙනා අතර විරසකයන් නිර්මාණය වෙලා තිබුණොත් විතරයි. ඒ නිසා එකට එක කියන්න එපා කවදාවත්. කවදාවත් තම බිරිඳගේ ස්වාමියාගේ වැරදි දැකලා එකපාරට විවේචනය කරලා කියන්න යන්න එපා. ඔබට කියන්න ඕනෙම නම්, හදා ගන්න ඕනෙම නම් ඒ බිරිඳගේ ස්වාමියාගේ හොඳ තුනක් හතරක් කියලා ඒකම ඒ වැරදි දේ ආදරෙන් කියලා දෙන්න. මොකද මේ විවාහ දෙකක් වෙන එක වළක්ව ගන්න පුළුවන්. හේතුව විරසකය නිර්මාණය වෙද්දී මිනිස්සෙක් විතර ස්වභාවයෙන්ම තව කෙනෙක් ඒ විරසකය නිවන්න පිටින් එද්දී අහුවෙන්න තියෙන අවස්ථා වැඩි. ඒ නිසා වෙන අවස්ථාව ඔබට දෙදෙනා කලහකාරී නොවුනොත්, දෙදෙනා නිතරම තමන්ගේ වැරදි අනිත් කෙනාගේ වැරදි දැක දැක විවේචනය නොකළොත් ඔබ ඒ වගේ දෙයකට අහු වෙන්නේ නැහැ කියන එක කියන්න පුළුවන්. ඒ නිසා අවසාන වශයෙන් මව්පිය නෑයන්ගේ මිත්‍රයන්ගෙන් අප උපකාර ලැබීමේ භාග්‍යයක් වාසනාවක් තියෙනවා.
හොඳ උසස් ඉගෙනීමක් ලැබීමට හිමිකම තියෙනවා. ධෛර්යවන්තයි, පොත්පත් කිරීමට දක්ෂ වෙනවා. නිර්භීතයි, කරුණාවන්තයි. රට ජාතියට වැඩ කරන්න බවට පත් වෙනවා. හික්මීම ප්‍රසිද්ධිය ලබා උසස් අයෙක් වීමට පුළුවන් මේ සහෝදර බිරිඳට ස්වාමියාට. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ 6 වෙනි බිරිඳ ස්වාමියා ගැන. එදා බුදුරජාන් වහන්සේ වදාළ පරිදි මිත්‍රශීලී බිරිඳ හෝ ස්වාම පුරුෂයා ගැන. මොකද මේ මිත්‍රශීලී බිරිඳ ස්වාම පුරුෂයා කියලා කියන්නේ? ඔබ වැරදි කෙනෙක් නම් වැරදි තැනින් හදලා නිවැරදි තැන තියෙන කෙනා. ඔබගේ කරදරයක් අපහසුකමක් ඇති වෙන විට ඒ අපහසු කරදරය නිවන්න ඉදිරියට පැමිණෙන කෙනා. දැන් බලමු මේ මිත්‍රශීලී බිරිඳ ස්වාමියා කෙසේද කියලා. සමාජයේ රටේ උසස් කටයුතු වල යෙදෙන කෙනෙක්. ධනයෙන් අඩුපාඩු නොවන කෙනෙක්. ලබන දරුවන් සමාජයේ රටේ උසස් අය වෙන්න භාග්යක් වාසනාවක් තියෙන කෙනෙක්. උසස් මිතුරන් ලැබෙන කෙනෙක්. ගති ලක්ෂණ මේ මිත්‍රශීලී බිරිඳගේ ස්වාමියාගේ. ඔවුන්ගේ බලවත් උදව්වක් ලැබෙනවා. ඒ කියන්නේ උසස් අයගේ බලවත් උදව් උපකාර ලබන කෙනෙක්. ව්‍යාපාරයෙන් උසස් අයගෙන් සමාජයෙන් වැඩිහිටියන්ගෙන් සියලු ආධාර උපකාර ලැබීමේ හිමිකමක් තියෙන කෙනෙක්. ආකියතන පිළිගැනීමට ලක් වෙන කෙනෙක්. ඒ වගේම ඔබගේ ජීවිතය තුළ බොහෝ දියුණුව ලැබීමේ භාග්යක් වාසනාවක් තියෙන කෙනෙක්. නිරෝගී පිරිසිදු ලස්සන කඩවසම් සිරුරකට හිමිකමක් තියෙන කෙනෙක්. ගති ලක්ෂණ මේ මිත්‍රශීලී බිරිඳගේ ස්වාමියාගේ. සමාජයට සේවය කරන අයෙක් වෙන්න හරි ආස කරනවා. බොහෝ මිත්‍රයන් ඉන්නවා සමාජය තුළ. පුතුල ඥානයක් තියෙනවා. දේශපාලනය පිළිබඳ බුද්ධි ඥානයක් තියෙනවා. පරිපූර්ණ වූ කෙනෙක්. අධ්‍යාපනය සමාජ තුළ අසරණටපත් වූ අය, දේශපාලන තුළ පීඩාවට පත් වුණු අය උසස් කරන්න එවැනි වැඩපිළිවෙලක යෙදීමට හැකි අයෙක්. කෙසේ හෝ තමන් උපන් තත්ත්වයට වඩා උසස් ජීවිතයක් ගත කරන්නෙක් බවට පත් වෙනවා. ඒ තමාගේම කැපවීම සේවය තුළ තමාම ලබාගත් දෙයක්. ආත්ම විශ්වාසය ඇත්තේ. අන්‍යයන්ගේ සහයෝගය ලබන කෙනෙක්. තමා අන්‍යයන් විසින් ආණ්ඩු කරනවට කැමති නැති කෙනෙක්. අන්න එතනදී තමයි තියෙන්නේ මේ මිත්‍රශීලී බිරිඳයි ස්වාමියා අතරදී ගැටලුවක් ඇති වෙන්නේ. මේ සිංහ ලග්න හිමියා කැමති වෙන්නේ නැහැ බොහෝ විට තමාව ආණ්ඩු මට්ටු කරන්න එනවට. තමාව පාලනය කරන්න එනවට. අන්න එතකොට වියවුලක් ඇති වෙනවා. මිත්‍රකම් බෙදෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා කිසි විටක තමාට ඕන විදිහට තමන්ගේ ස්වාමියා බිරිඳ හසුරවනවා කියලා හිතන්න එපා. ඒත් එක්කම මේ ස්වාමියා හෝ බිරිඳ තමාව පාලනය කරන්න එනවට කැමති නැහැ. දැන් සිංහ ලග්න හිමියා පාලනය කරන්න එනවට කැමති. පාලනය කරන්න එනවා. නමුත් මේ මිත්‍රශීලී බිරිඳ ස්වාමියා එවැනි පාලනයකට කැමති නැහැ. රැවටිලි නැති අය රවටන්න උත්සාහ කරන්නේ නැහැ. රටවැසියන්ගේ අසල්වැසියන්ගේ යහපත පිණිස කටයුතු කරන මූලිකයෙක් වෙනවා. විශේෂයෙන් ස්ත්‍රී වූ ඔබ විවාහයෙන් පසු ජීවිතය තුළ තරමක් අවුල් වියුල් සහිත වීමට පුළුවන්. ඒට හේතුව තමයි නිතරම තව කෙනෙක් යටතේ පීඩාවට පත් වෙන්න අකමැති ගතිය. පීඩාවට පත් වෙනවා ඒ වෙනුවෙන් සටන් කරන ගතිය තියෙන නිසා තමයි මේ වියවුල ඇති වෙන්න පුළුවන් වෙන්නේ. පුද්ගලිකව දියුණු වීමේ හෝ රැස් කිරීමේ ආසාවක් නැහැ. සියල්ල පොදුවේ හිතනවා. දැන් මම මේ කතා කරන්නේ එදා බුදුරජාන් වහන්සේ වදාළ පරිදි ඔබට ලැබෙන අවසාන බිරිඳෝ ස්වාමියා. ඒ කියන්නේ ආර්ය හෝ ළමාතැනී භාර්යාව. ආර්ය හෝ ළමාතැනී භාර්යාව කියන්නේ නිතරම තමාව නායකයා කරගනිමින් තම බිරිඳෝ ස්වාමියාව යටපත් කරගෙන තමාට ඕන විදිහට හසුරවන්න උත්සාහ කරන කෙනෙක්. දැන් මේ ආර්ය ළමාතැනී කියන භාර්යාව ස්වාමියාව සිංහ ලග්න හිමිනේ ඔබගේ කර්මයට අනුව බලද්දී ලෞකික ආසාවෙන් යුත් කෙනෙක්. ඒ කියන්නේ සල්ලි මිල මුදල් තියාගෙන සැප ජීවිතයක් ගෙවන්න කැමති කෙනෙක්. බලයට ආස කරන කෙනෙක්. බලය නැතුව ජීවත් වෙන්න බෑ. බලය හා ප්‍රසිද්ධිය ලබා ගැනීමට කැමති කෙනෙක්. ආසාවෙන් වැඩුණු අන්‍යයන් යටපත් කර තබා ගැනීමට නිතර හිතන කෙනෙක්. හොඳින් හෝ නරකින් තමාගේ අදහස් මුදුන් පමුණවා ගැනීමට හිතන කෙනෙක්. ඒ නිසාම එක වෙලාවකට බලවත්ව නැගී සිටීමට පුළුවන් අවස්ථාවක් උදා වෙනවා.
බොහෝ වෙලාවට වෘත්තිය තුළ විශාල ව්‍යාපාර තුළ මූලිකෙක් වෙන අවස්ථාවලුත් තියෙනවා. නිතරම මේ කියන ආර්ය ළමාතනී කියන ස්වාමිපුරුෂයාට බිරිඳට අනුයි යටත් කිරීමේ ආසාව තියෙනවා. ඒ කියන්නේ තමාගේ ස්වාමියා හෝ බිරිඳ හෝ යටපත් කරගෙන තමයි ජීවත් වෙන්න ඕනේ. ඒ නිසාම මිත්‍රයෝ අඩුයි. විවාහය තුළ ස්වාමියාගේ බිරිඳ අතර තියෙන මිත්‍රත්වය අඩුයි. බොහෝම හිතවත් අය අඩුයි. ජීවිතයේ අන්තිම කාලයේ කිසිවෙකු නැති අවාසනාවන්තයෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිත්‍රත්වයන් බිරිඳ හා ස්වාමියා අතර පළුදු වෙන්න පුළුවන්. ප්‍රයෝගකාරී අනිත් අය රවටන්න පුළුවන් කාර්යයක් හොඳින් ඕ නරකින්. ඒත් එක්කම දරුණු කෙනෙක්. ආණ්ඩු කරන රටේ ආණ්ඩු කරන පක්ෂයට හිතවත් කෙනෙක්. ඒ පක්ෂය කරන වැරදි ක්‍රියා හෝ හරි කියලා පිළිගන්න කෙනෙක්. තද ආත්මාර්ථකාමියෙක්. දරුණු රෝගවලට විපත්වලට හදිසි ජීවිත හානිවලට ඉඩකඩ තියෙන කෙනෙක්. ජීවිතයේ අවසාන කාලයේ ඇවිද ගන්න බැරි වෙන ගතියකුත් ඇති වෙන්න පුළුවන්. විවාහය ඊතරම් සුබ නොවෙන්නේ. එයින් කිසියම් අවුලක් ඇති වෙන්නේ. අනේකා විශේෂයෙන්ම රෝගාතුර වෙන්න පුළුවන් බිරිඳෝ ස්වාමියාගෙන් කෙනෙක්. විශේෂයෙන්ම මෙවැනි විවාහයක් තුළ පුත්‍ර හානියක දුකක් විඳින්නට සිදු වෙනවා. සිංහලක් දෙහිමියනි. දැන් ඔබට තීරණය කරන්න පුළුවන්. ඔබ විවාහය තුළ අවබෝධයෙන් යුතුව නිවැරදිව යහපත් සිතලා කොයි වගේ බිරිඳක්ද ස්වාමියාත් එක්කද ඔබ දීග යන්න ඕනේ කියලා. එය කොහොමද තමාගේ ජීවිතයේ සුන්දරත්වයේ බවට පත් කරගන්න පුළුවන් කියලා ඔබගේ දෙවෙනි උපත. විශේෂයෙන් සිංහලක් නිහිමියනි. විවාහය තුළ අන් ලක් නිහිමියන්ට වැඩිය ඔබ තමයි නුවණින් වැඩ කටයුතු කරන්න ඕනේ. පොඩ්ඩ වැරදුනොත් ඔබ විවාහය තුළ දුකට පත් වෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. මම ඔබට මාර්ගය පෙන්නවා. කරුණාකාරණා කිව්වා. ඔබට දැන් අවස්ථාව තියෙනවා නිවැරදි කෙනා තෝරගෙන විවාහ ජීවිතය තුළ ඉදිරියට යන්න. ඔබ දැන්ටමත් විවාහ වෙලා මේ වගේ කරදර වලට පත් වෙලා තියෙනවා නම් දැන් ඔබට නිවැරදි වෙන්න පුළුවන්. මං ඒ නිවැරදි වෙන අවස්ථාවත් ඔබට කියලා තියෙන්නේ. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.